හොඳයි මාර්ග අපි මම විරාමයට පෙර ආතුව කිව්වා අපි ආතරයිටිස් රෝගය පිළිබඳව කතා බහ කරනවා කියලා. ඒ විශේෂාංගය අපේ අවසන් විශේෂාංගයට බවට පත් වෙනවා. අද දවසේ ඊට කලින් විශේෂාංගයට තමයි අපි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. ඒක ඊටමත් විශේෂ අවස්ථාවක්. මේ පිළිබඳව කතා බහ කරනකොට ජාත්‍යන්තර කාන්තා දිනයත් සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව විශේෂ වැඩසටහන් කීපයක් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව බිහිරි කාන්තා සංවිධානය කරන ලබන විශේෂ කාර්යය පිළිබඳව තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ නේද? හරියටම හරි. ඉතින් තරංග කිව්වා වගේම මාර්තු මාසයේ 8 වෙනිදාට යෙදෙන මේ විශේෂ දිනය පිළිබඳව කතා කරනකොට විවිධ ඉසව් වලින් විවිධ අංශයන් වලින් කාන්තාවන් ඉදිරිපත් වෙනවා. ඔවුන්ගේ සංවිධාන තුලින් ඔවුන් සූදානම් කරා ඉන්න නව වැඩපිළිවෙළවල් මොනවද කියලා කතා බහ වෙනවා. ඉතින් ඒ විදිහටම අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නවා ශ්‍රව්‍ය ආබාධිත නැත්නම් මේ බිහිරි කාන්තා දිනය වෙනුවෙන් පිළිබඳව දැනුවත් කරන්නට ඒ මාර්තු මාසයේ 13 වෙනිදාට සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි අපි කතා කරන්න අද දවසේදී සූදානම් වෙලා ඉන්නේ. විශේෂ දෙදෙනෙකුත් ඉන්නවා අද දවසේදී අපේ කතා බහත් එක්ක. එහෙනම් අපි අඳුර ගමු කවුද අද දවසේ අපිත් සමගින් එකතු වෙන්නේ කියලා. ඔව් අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්න ඉන්න දෙදෙනාම එකවර හඳුන්වා දුන්නොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව බිහිරි කාන්තා සංවිධානයේ සභාපතිනිය ආර්.එම්. නන්දා කුමාරී මහත්මිය අපිත් සමගින් ඉන්නවා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ ආයිබෝවන් කියලා. ඒ සමගම මේ සංඥා භාෂාව පිළිබඳව දැනුවත් එය අපිට sannivedanaya කරන්න ඇය සහ අපි අතර තියෙන පාලම ගොඩ නගන්නට සංඥා භාෂා පරිවර්තිකාවක් විදිහට බර්නඩින් ද ක්‍රූස් මහත්මිය අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ කතා බහ අර්ථවත් කරගන්නට. ඉතින් අපි මුලින්ම මේ නන්දා කුමාරී මහත්මියකින් කැමති දැනගන්න මේ සංවිධානය පිළිබඳව මට දැනගන්න ලැබුණු විදිහට 1998 දී මේක ආරම්භ වෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. කොහොමද මෙහි ඉතිහාසය අපිට පොඩ්ඩක් කිව්වොත් එහෙම? බොහොමත්ම ස්තුතියි අවස්ථාව ලබා දීම පිළිබඳව. අතරම ශ්‍රී ලංකා බිහිරුවන්ගේ මධ්‍යම සම්මේලනය කියන්නේ ස්ත්‍රීන් සහ පුරුෂයන් දෙගොල්ලම මේ සමාජිකත්වයේ ලැබලා ඉන්න අය. ඉතින් කාන්තාවන්ටම ආවේනික වෙච්ච ප්‍රශ්න ගැටලු ඉතින් මේ ශ්‍රී ලංකා බිහිරුවන්ගේ මධ්‍යම සම්මේලනයේට ප්‍රකාශ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් අයිතිවාසිකම් මේ සම්බන්ධව හඬක් නගන්නට තමයි බිහිරි කාන්තා සංවිධානය ආරම්භ කළේ. ඉතින් ඒ සංවිධානය මගින් විශේෂයෙන්ම දැන් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැන කතා කරනවා නම් අපිට සම්මේලනයේට කියනට වඩා බිහිරි කාන්තා සංවිධානයේ බිහිරි කාන්තාවන් දැනුවත් කරන්න අවස්ථාවක් එහෙම ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ බිහිරි කාන්තාවන්ට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව විවෘතව කතා කරන්න හොඳ තෝතැන්නක් තමයි මේ බිහිරි කාන්තා සංවිධානය. විශේෂයෙන්ම බිහිරි කාන්තාවන්ටම ආවේනික වෙච්ච ඒ ගැටලු ඒ අවශ්‍යතාවයන් පිළිබඳව 1998 ඉඳලා අපිට වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ඉතින් ඒක තමයි මේ සංවිධානය ආරම්භ කරන්නට හේතුනේ. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාවේ ජනගහනය ඉන්නවා ආබාධිත පුද්ගලයන් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒ අතුරින් බිහිරි කාන්තාවනුත් ඉන්නවා 58ක වගේ ප්‍රමාණයක්. ඉතින් විශේෂයෙන්ම බිහිරි කාන්තාවන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට සමාජයට යන්න විශේෂයෙන්ම මේ දෙමව්පියන් ඒගොල්ලන්ට ඒ ගමන් බිමන් යන්න එහෙම අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ ඒගොල්ලන්ට මේක හොඳ අවස්ථාවක් මේ බිහිරි කාන්තා සංවිධානයේට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ කටයුතු කරගෙන යන්න මේ ඒ වගේම ඒගොල්ලන් තව දුරට දැනුවත් වෙන්න මේක හොඳ අවස්ථාවක්. දැනට අපේ සම්මේලනයේ අපේ සංවිධානයේ සමාජිකාවන් 450ක් විතර ඉන්නවා. ඒ වගේම දිවයින පුරාම ඉන්න බිහිරි කාන්තාවන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ බිහිරි කාන්තාවන්ට මේක හොඳ අවස්ථාවක් තමන්ගේ කටයුතු ඉදිරියට කරගෙන යන්න, තමන්ට අසාධාරණ ලක් නොවි, තමන්ට පිළිගැනීමක් ඇති කරගන්න මේක හොඳ අවස්ථාවක්. ඉතින් ලංකාවේ ඉන්න හැම කෙනෙකුටම කොළඹටම එන්න බෑ. ඉතින් මොකද දෙමව්පියෝ ඒගොල්ලන්ව කියන්නේ ගෑන් ළමෙක් නිසා ඒගොල්ලන්ව යවන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍ය කාන්තාවන්ට නිදහස තියෙනවා, ඒ වගේ බිහිරි කාන්තාවන්ට නිදහස නැහැ. ඉතින් ඒක නිසා මේ අපි හිතනවා මේ බිහිරි කාන්තා සංවිධානය නිසා මේ බිහිරි කාන්තාවන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා කියලා. මේ සංවිධානය පිළිබඳව කතා කරනකොට 400කට අධික ප්‍රමාණයක් සමාජිකයන් ඉන්නවා කියන එක පිළිබඳව දැනුවත් කරා. ඉන්න අනතුරු මම කැමති දැනගන්න මේ මොන්ට විශේෂයෙන්ම මේ කාන්තා ප්‍රජාවට අවශ්‍යතාවයන් මොනවද? ඕමනාවන් මොනවද? කොයි විදිහටද ඔවුන්ට මේ අවශ්‍ය කරන දේවල් සම්පාදනය වෙන්නේ?
ඇත්තටම දැන් අවශ්‍යතාවයන් ගැන කතා කරනවා නම් දැන් අපි අපේ බිහිරි කාන්තාවන්ට කියන්නේ දැනුවත් කිරීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මේ ඒගොල්ලන්ට sannivedana ගැටලු තියෙනවා සාමාන්‍ය ප්‍රජාවත් සමග කටයුතු කරනකොට. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට විශේෂිත වූ සංඥා භාෂා ක්‍රමය උපයෝගී කරගෙන අපි ඒගොල්ලන්ව දැනුවත් කිරීමේ කටයුතු කරනවා. ඒ වගේම තමයි සංඥා භාෂා පරිවර්තන සේවාවක් අපි ඒගොල්ලන්ට ලබා දෙනවා. ඒ වගේම අපි විවිධ ක්ෂේත්‍රවල ඉන්න නිලධාරීන්ම සංඥා භාෂාව පිළිබඳවත් සහ බිහිරි කාන්තාවන් තමන්ගේ කටයුතු කරගෙන යනකොට කොහොමද ඒ අයට එක්ක sannivedana කරගන්නේ කොහොමද කියලා උදාහරණයක් හැටියට දැන් ගර්භණී කාන්තාවක් වුණොත් බිහිරි කාන්තාවක් ගර්භණී කාන්තාවක් වුණොත් සායනයට එහෙම ගියාම එයාලට ඒ කියන දේවල් පැහැදිලිව අවබෝධ කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ යන්නේ තමන්ගේ බාරකාරයෙක් එක්ක. ඉතින් ඒ කියන සියලුම දේවල් ඒගොල්ලන්ට ශ්‍රවණය කරගන්නට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි විවිධ ක්ෂේත්‍රවල ඉන්න නිලධාරී මහත්මින්ව දැනුවත් කිරීමේ කටයුතු සිදු කර ඒ මගින් ඒගොල්ලන්ට මේ බිහිරි කාන්තාවන් සමග sannivedana කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි දැන් ඊටමත් සුවිශේෂී කාරණාවක් අද දවස් අපි මේ කතා බහ කරන්නේ. මේ කාරණාව තුළ අපි කැමති නන්දා කුමාරී මහත්මියකින් දැනගන්න දැන් යම්කිසි පවුලක මෙවැනි දරුවෙක් ඉන්නවා නම් බිහිරි දරුවෙක් ඉන්නවා නම් ශ්‍රවණාබාධිත ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ සංවිධානත් එක්ක සම්බන්ධ කිරීමේ වටිනාකම කොහොමද ඒ දෙමව්පියන්ට වැඩිහිටියන්ට දැනුවත් කරන්නේ ඔබගේ සංවිධානත් එක්ක එකතු වෙන්නට කියන කාරණාව? ඔව් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් දෙමව්පියන්ගේ තුල ගැටලු තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් දෙමව්පියන්ට හැකියාවක් තියෙනවා නම් තමන්ගේ දරුවන්ව මේ සඳහා යොමු කරන්න. ඒ වගේම තමයි දැන් මාධ්‍යයෙන් අපිට ලොකු සහයෝගයක් ලබා ගන්න පුළුවන්. මාධ්‍ය හරහා ඉතින් මම හිතන්නේ අපි දැනුවත් කරන්න කැමතියි මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම මේ වගේ සංවිධාන වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම දැන් බිහිරි දරුවෙක් ඉන්නවා නම් ඒ දෙමව්පියන් අතර ඒ කියන sannivedana ගැටලු තියෙනවා. ඉතින් ඒවට අපිට සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි මාධ්‍ය හරහාත් මේ බිහිරි කාන්තාවන් විශේෂයෙන්ම බිහිරි පුද්ගලයන්ව අසාධාරණට ලක් කරන්නේ නැතුව එයටත් සමාජයට තැනක් දෙන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. මාර්තු මාස 13 වෙනිදා කෙරෙන්නා වූ විශේෂ කාර්යය පිළිබඳව කතා කරමු. මොකද කාන්තා දිනයට සමගාමීව තමයි මේ විශේෂ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ශ්‍රවණ ආබාධිත කාන්තාවන් වෙනුවෙන් කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කොහොමද වැඩ කටයුතු සලස්වාගෙන තියෙන්නේ? අපි බිහිරි කාන්තා සංවිධානයේ මාර්තු මාසේ 8 වෙනිදා තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දැන් බිහිරි කාන්තාවන්ට ඒ සඳහා සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ. මොකද මාර්තු මාසේ 8 වෙනිදා කියන්නේ සතියේ දවසක්. ඉතින් අපි කල්පනා කරා බිහිරි කාන්තා සංවිධානයේ හැටියට ජාත්‍යන්තර කාන්තා දිනය මේ මාර්තු මාසේ 13 වෙනිදා මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයේදී පවත්වන්න. ඒකෙදි අපි ලබහ කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක්, ඒ වගේම පෞල් සංවිධාන සංගමේ නිලධාරිනියක්, ඒ වගේම මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියක්, ඒ වගේ අයව ගෙන්නලා අපේ බිහිරි කාන්තාවන්ව දැනුවත් කරන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ නාට්‍ය කියන්නේ ඒකලා සහ කණ්ඩායම් නාට්‍ය තරඟ පවත්වලා ඒගොල්ලන්ට කියන්නේ ඒ දවස අර්ථවත් විදිහට ගත කරන්න අපි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒක අපි කල්පනා කරා කාන්තා දිනය නිමිත්තෙන්ම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි අපේක්ෂා කරනවා ලංකාවේ ඉන්න දිවයිනේ ඉන්න කාන්තාවන් මේ වැඩසටහනට සම්බන්ධ වෙයි කියලා. මේ වැඩසටහන පැවැත්වෙන්නේ කොළඹ 7 මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේදී. ඉතින් මම හිතන්නේ මේ කරන දැනුවත් කිරීමේ වැඩසටහන් තුලින් බිහිරි කාන්තාවන්ට හොඳ දැනුවත් වීමක් ලබා ගන්න හැකියාව තිබෙනවා කියලා. ඉතින් මේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි හිතුවේ ඒකයි. දැන් ඒ කතා බහත් එක්ක සංඥා භාෂාව කියන එක හුඟක් වෙලාවට සමාජයට අලුත් කාරණාවක්. ඒ කියන්නේ මේක කාලාන්තරයේ අපි දකිනවා. නමුත් අපිට අලුත්නේ මහර්ගා. දැන් අපි මේ කතා බහ කරන අවස්ථාව ඊටමත් විශේෂ අවස්ථාවක්. මේ විදිහට පරිවර්තිකාවකුත් සම්බන්ධ කරගෙන මේ කටයුත්ත කරනවා. දැන් අපි දැක්කා මේ සමහර සංඥා අතර ස්තුතියි කියලා කියනවා. අපිත් ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මෙවැනි කාර්යය පිළිබඳව සමාජය දැනුවත් කිරීම පිළිබඳව. මොකද මේක සමාජගත කළ යුතු දෙයක්. ඒක නිසා තමයි වගකීමක් තියෙන මාධ්‍ය ආයතනයක් විදිහට අපි මේ අවස්ථාව උදා කරගන්න ඔබතුමියලත් එක්ක එකතු වෙලා නැවත වතාවක් බොහොමත්ම ස්තුතියි කියන ගමන් ඔබතුමියට අපි කැමතියි දැනගන්න දැන් මේ කාන්තා සංවිධානය එහෙම නැත්නම් මේ බිහිරි කාන්තා සංවිධානයේ සභාපතිනි විදිහට
මෙවැනි ආයතනයක් එක්ක අත්වල් බැඳ ගැනීමේ වටිනාකම කොහොමද සමස්ත සමාජයට කියන්නේ සහ සමාජය විසින් මෙවැනි අයත් එක්ක එකතු වීමේ වටිනාකම කොහොමද මොනවද කෙරෙන්න ඕන අපි සමාජයක් විදිහට මෙවැනි පිරිස් වෙනුවෙන් කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් හරි වටේ. ඇත්ත වශයෙන්ම දැන් අපි දැන් සංඥා භාෂාව ගැන කතා කරනකොට ශ්‍රී ලංකා බිහිරුවන්ගේ මධ්‍යම සම්මේලනය ලොකු වෙහෙසක් දරනවා සංඥා භාෂාව නීතියක් බවට පත් කරගන්න. ඉතින් මේ සඳහා දැනට කැබිනට් අනුමැතියක් ලැබිලා තියෙනවා. ඒ වගේම දැනට තියෙන නීති කෙටුම්පත් අංශේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ සංඥා භාෂාව නීතියක් බවට පත් කරගත්තාම බිහිරි දරුවන්ගේ අධ්‍යාපනය ඒ වගේම යාලට උසස් රැකියාවක් ලබා ගන්නට ඒ වගේම උසස් අධ්‍යාපනය ලබා ගන්නට මේක ලොකු පිටුවහලක් වේවි කියලා. ඉතින් ඒක තමයි අපේ ඒකායන අපේක්ෂාව අපේ සංඥා භාෂාව නීතිය බවට පත් කර ගැනීම. ඉතින් ඒක තමයි අපි ඇත්තටම බලාපොරොත්තු වෙන දේ. ඉතින් ඒ වගේම තමයි සංඥා භාෂා පරිවර්තක හිඟයකුත් තියෙනවා. ඉතින් සංඥා භාෂා පරිවර්තකයන්ගේ ප්‍රමාණය වැඩි දියුණු කරගන්න විශේෂයෙන්ම දැනට ශ්‍රී ලංකා බිහිරුවන්ගේ මධ්‍යම සම්මේලනය බිහිරි දෙමව්පියන්ගේ දරුවන්, ඒ කියන්නේ ඒගොල්ලෝ සංඥා භාෂාව භාවිතා කරනවා. ඒගොල්ලන්ට සංඥා භාෂා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉදිරියට ඒගොල්ලන්ගේ පරිවර්තකයන් හැටියට යොදා ගන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සම්බන්ධව කටයුතු කරනවා. ඉතින් දැනට ශ්‍රී ලංකා බිහිරුවන්ගේ මධ්‍යම සම්මේලනයේ ඉතින් මේ සියලුම ලංකාවේ කියන දිවයිනේ ඉන්න සියලුම බිහිරි ප්‍රජාවට පරිවර්තන සේවාව ලබා දෙන්නට හැකියාවක් නැහැ. සමාජ සේවා දෙපාර්තමේන්තුවෙත් පරිවර්තකවරුන් ඉන්නවා. ඒ වගේම අපේ සම්මේලනය තුලත් සංඥා භාෂා පරිවර්තකවරු ඉන්නවා. ඉතින් මේ ඉන්න සීමිත ප්‍රමාණයකින් මේ සියලුම පරිවර්තන සංනිවේදන ගැටලු අවම කරන්න හැකියාවක් නැහැ. ඔබතුමිය හරිම ශක්තිමත් කාන්තාවක් කියලා තේරෙනවා. ඊට හේතුව තමයි ඔබතුමිය ප්‍රකාශ කරන සියලු දේ පරිවර්තනය කරාට පසු අපිට තේරෙනවා ඔබතුමියගේ හිත කොයිතරම්නම් ශක්තිමත්ද. ඒ විතරක් නෙමෙයි ඒ ශක්තිමත් භාවය නිරන්තරයෙන්ම අනිකුත් සියලු දෙනා අතරත් අනිකුත් කාන්තාවන් සියලු දෙනා අතරත් පතුරවන්න ඔබතුමිය දරන්නා වූ උත්සාහය. ඒ නිසා පුංචි අතුරු ප්‍රශ්නයක් විදිහට අද දවසේ සභාපතිනි නන්දා කුමාරි මහත්මිය පිළිබඳව ටිකක් අපිට කියනවා නම් ඔබතුමියගේ පෞද්ගලික විස්තර අපි කැමතියි මේ වෙලාවේ ඒකටත් අවස්ථාව ලබා දෙන්න. මම කුරුණෑගල පදිංචි වෙලා ඉන්නේ. මගේ පවුලේ මට සහෝදරයන් 5 දෙනෙක් සහ සහෝදරියෙක් ඉන්නවා. ඉතින් සියලුම දෙනාම සාමාන්‍ය අය. මම විතරයි ශ්‍රව්‍ය බාධිත. ඉතින් ඇත්තටම මම පුංචි කාලේ නම් කිසිම ආබාධයක් මට තිබුණේ නැහැ. වයස අවුරුදු 7න් පස්සේ තමයි මම සාමාන්‍ය පාසලකට තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ. ඊට පස්සේ අවුරුදු 7කට විතර පස්සේ තමයි අසනීප තත්ත්වයක් ඇති වෙලා මගේ කොන්දෙන් වතුර අරගෙන වතුර බෝතල් 7ක් අරගත්තා කියලා තමයි මට කිව්වේ. ඉතින් කොච්චර ප්‍රතිකාර කරත් ඊට පස්සේ මම ශ්‍රව්‍ය බාධිත තත්ත්වයටපත් වුණා. ඉතින් මම කුරුණෑගල සඳගල අඳපිහිරි පාසලේ අධ්‍යාපනය ලැබුවා. ඉතින් මට කියන්නේ මුලින්ම සංඥා භාෂාව හදාරනකොට ඉතින් මම බොහොම අමාරුවෙන් තමයි සංඥා භාෂාව හැදෑරුවේ. ඉතින් කොහොම හරි මම අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කුරුණෑගල බිහිරි සංවිධානයේ සමාජිකත්වයේ ලැබලා ඊට පස්සේ මම එහි තියෙන බිහිරි කාන්තා සංවිධානයේ සභාපති හැටියටපත් වුණා. ඊට පස්සේ මම ශ්‍රී ලංකා බිහිරුවන්ගේ මධ්‍යම සම්මේලනයේ සමාජිකත්වයේ ලැබලා ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ බැලුවා මගේ දක්ෂතාවයන්. ඊට පස්සේ ඒගොල්ලෝ මට කිව්වා බිහිරි කාන්තා සංවිධානයටත් සම්බන්ධ වෙන්න කියලා. ඉතින් මම කමිටුවෙන් පටන් අරගෙන ඊට පස්සේ ඉතින් මම සභාපති හැටියට තේරිපත් වුණා. ඊට පස්සේ ඉතින් දැන් සංවිධානයට බැඳුනට පස්සේ මම හිතන්නේ සංවිධානයක් හැටියට වැඩ කරනකොට මට ගොඩාක් වචන සංඥා භාෂාවෙන් ඒ වචන ඉගෙන ගන්න සිද්ධ වුණා. ඉතින් අපිට ඇත්තම කියනවා නම් අපිට හොඳින් ලිවීමේ කියවීමේ ගැටලු තියෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් නමුත් අපි සංඥා භාෂාවෙන් අපිට සංවේදනය කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒක මම හිතන්නේ ඒ අධ්‍යාපන ක්‍රමවේදයේ තිබිච්ච ගැටලු නිසා තමයි අපිට නිසි අධ්‍යාපනයක් ලැබුණේ නැත්තේ. ඉතින් අපිට ඒ නොලැබුණු අවස්ථාව තමයි අපි හිතන්නේ ඉදිරියට මේ සංඥා භාෂා පනත නීතියක් බවට පත් වුණාට පස්සේ ඉදිරි පරපුරට මේ හොඳ අධ්‍යාපනයක් ඒ වගේම උසස් අධ්‍යාපනයක් ඒකට හොඳ රැකියාවක් ලබා ගන්න හැකියාවක් ලැබෙයි කියලා.
ඉතින් ඒ වගේම තමයි දැන් රජයේ රැකියාවක් ලබා ගන්න මේ බිහිරි අයට හැකියාවක් නැහැ. මොකද ඒගොල්ලන්ට අධ්‍යාපන සුදුසුකම් සපුරලා නැති නිසා. ඉතින් කවදාකවත් බිහිරි කෙනෙකුට විශ්‍රාම වැටුපක් ලබන්නට හිමිකම් නැහැ. ඉතින් ඒ වගේ ගැටලු රාශියකට අපි මුහුණ දෙනවා. ඉතින් අපි දකිනවා දැන් සාමාන්‍ය ප්‍රජාව එහෙම ගත්තම ගොඩක් දෙනෙක් බලන්නේ මේ රජයේ රැකියාවක් ලබා ගන්න. ඉතින් රජයේ රැකියාවක් ලබන්න අපිට හැකියාවක් නැහැ. මොකද අපිට කොච්චර සංනිවේදනය කරන්න පුළුවන් වුණත් අපේ අධ්‍යාපන සුදුසුකම් සපුරලා නැති නිසා අපිට ඒ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවැනි තැන් පිළිබඳව අදාළ බලධාරීන්ගේ ඇස් යොමු වෙලා මේ පිරිසට යම් සාධාරණයක් ඉටුවේ කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක මම කැමති ඔබතුමිය කතා බහ කරද්දී කියපු කාරණාවන් අපිට ඔබේ හඬ ඇහුන් නැතත් ඔබේ මුහුණේ ඉරියව් වලින් අපිට දැනෙනවා කොයිතරම් ශක්තිමත් කාන්තාවක්ද කියන වග. ඒ විතරක් නෙවෙයි අපිට දැනුණු දෙයක් තමයි අවුරුදු කිහිපයක් හොඳට කන් ඇහුණු කෙනෙක් පස්සේ ශ්‍රවණාබාධිත තත්ත්වයට පත් වෙනවා කියන එකේ අමාරුකම ඒ සිත් වේදනාව තියෙන්නේ නැති ඔබතුමියට අපි ඒ පිළිබඳව ඒ විදිහට දහස් දක්වමින් ඔබේ ශක්තිමන්ත භාවය පිළිබඳව අපේ ගෞරවය අපේ ප්‍රණාමය පුද කරනවා ඔබ වෙනුවෙන්. අපි කැමති මේ අවසන් විනාඩි කිහිපය අපි රැඳලා ඉන්න වෙලාවේදී මේ ශක්තිමත්ව නැගී සිටින්නට ශක්තිය ලැබුණේ මොන කාරණාත් එක්කද? කොහොමද ওই තරම් ශක්තිවන්ත වුණේ? අර මුහුණෙන් ඔබේ ඉරියව් වලින් අපි දැක්කා ඔබ ජාත්‍යන්තර තලයට ගමන් කිරීමේ වාසනාව එහෙම නැත්නම් ඒ අභියෝගයන් වලට මුහුණ දීමේ ශක්තිය ඔබේ තියෙනවායි කියලා. කොහොමද සමස්ත සමාජයට ඔබෙන් දෙන පණිවිඩය මේ තරම් ශක්තිමත් වෙලා ඉදිරියට පැමිණීම ගැන? බොහොම ස්තුතියි. ඇත්තටම දැන් අපි කැමති කියන්න දැන් අපිට දැන් මිහිරි අය මේ කියන්නේ විශේෂයෙන්ම අපි වර්ගීකරණය කෙරුවොතින් ශ්‍රව්‍ය බාධිත, දෘශ්‍ය බාධිත, ඒ වගේම ශාරීරික බාධිත, ඒ වගේම බුද්ධි උන්නත සහිත අය ඉන්නවා. ඉතින් අපිට මේ හැම කෙනෙක්ම දුටු පමණින් හඳුනා ගන්නට හැකියාවක් තියෙනවා. දැන් දෘශ්‍ය බාධිත කෙනෙක් වුණාම යන්න සුදු සැරයටියක්, ශාරීරික බාධිත කෙනෙක් වුණොත් එයා භාවිතා කරන ඒ උපකරණ, ඒ වගේම බුද්ධි උන්නත සහිත කෙනෙක් ගියොත් එයාවලව හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි ශ්‍රව්‍ය බාධිත අය හැටියට අපි පාරේ ගමන් කරොත් කිසිම කෙනෙකුට අපිව හඳුනා ගන්නට බෑ. ඉතින් අපිට දැන් ඒගොල්ලෝ අපිට sannivedana කරනකොට අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපි සංඥා භාෂාවෙන් කියන දෙයක් ඒ අනිතට පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් මොකද අපි ඒ ශ්‍රව්‍ය බාධිත නිසා. ඉතින් සංඥා භාෂාව තමයි අපි භාවිතා කරන්නේ. ඉතින් ඒක මම හිතන්නේ හැම කෙනෙක්ම අවබෝධ කරගන්නට ඕන අපි භාවිතා කරන සංඥා භාෂාව කියලා. ඒ වගේම තමයි අර ගොළු කියන වචනේ භාවිතා කරන්න එපා. මොකද ගොළු කියන වචනේ භාවිතා කරන එක නිකන් අපිව හැල්ලුවට ලක් කරනවා වගේ. ඉතින් බිහිරි එහෙමත් නැත්නම් ශ්‍රව්‍ය බාධිත කියන වචනේ පාවිච්චි කරන්න. ඒ වගේම ගොළු භාෂාව නෙමෙයි සංඥා භාෂාව කියන වචනේ විදිහට අපිට අමතන්න කියලා ඉල්ලා සිටින්න කැමතියි. දැන් බර්නිඩින් මහත්මිය ගැන මොන වගේ දෙයක්ද තියෙන්නේ හිතේ? ස්තුති කරන්න එහෙම හිතක් තියෙනවා නම් පරිවර්තන ශිල්පිනිය විදිහට හැමදාම කටයුතු කරද්දී එතුමියටත් ස්තුති කරන්න හොඳ අවස්ථාවක් මේක. ඇත්තටම අපිට තනිවම ඇවිල්ලා ඔබත් සමග sannivedana කරන්න හැකියාවක් නැහැ. ඉතින් අපේ හඬ වෙන්නේ ඇය. ඉතින් ඇය වැදගත් කාර්යභාරයක් තමයි ඉෂ්ට කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකා බිහිරිවන්ගේ මධ්‍යම සම්මේලනයට ඒ වගේම අපි බිහිරි කාන්තා සංවිධානයට ඇගෙන් විශාල සේවාවක් සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම ඇයට බොහොම ස්තුතියි. ඒ ස්තුතිවන්ත වීමත් එක්ක නේද? අපි මේ වැඩසටහනේ නිමාවකට යන්න සූදානම් වෙන්නේ මේ විශේෂාංගයේ. අපිට තවත් විශේෂාංගයක් තිබෙනවා. ඒ සඳහා යන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ අතරතුරේදී තවත් පුංචි වෙලාවක් අරගෙන අපි කැමති දැනගන්න විශේෂයෙන්ම බිහිරි කෙනෙක් එහෙම නැත්නම් මේ ශ්‍රවණාබාධිත ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට යන්න පුළුවන් තැන් මොනවද? විශේෂයෙන්ම මේ යම් ශේෂ්ත්‍ර වලට ගමන් කරනවා නම් කොහොමද තියෙන ඉඩකඩ? මොනවද සමාජය දැනුවත් කරන්න තියෙන්නේ? මොනවද තැන් වලටද උන්ට යන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ? ඇත්තටම ශ්‍රී ලංකා බිහිරුවන්ගේ මධ්‍යම සම්මේලනයේ වගේම බිහිරි කාන්තා සංවිධානයට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට ශ්‍රී ලංකා බිහිරුවන්ගේ මධ්‍යම සම්මේලනයේ දුරකථන අංකය 011 071 624යි 1122 ඒ වගේම 077 32 42 860 ඒ වගේම 011 22 44 687 කියන දුරකථන අංක වලින් අමතන්න පුළුවන්. අමතලා ඒ අවශ්‍ය සම්බන්ධතාවයන් ඇති කර ගන්නට පුළුවන්.
ඒ වගේම තමයි පරිවර්තන සේවාව ලබා දෙන්නට ඒ වගේම අපි දන්නවා ඉතින් බිහිරි පුද්ගලයන් ඉන්න පවුල් වලට ලොකුම ගැටලුව තමයි මේ sannivedanaya. ඉතින් ශ්‍රී ලංකා බිහිරිවන්ගේ මධ්‍යම සම්මේලනය සහ බිහිරි කාන්තා සංවිධානය අපි දෙගොල්ලම එකට එකතු වෙලා මේ බිහිරි ප්‍රජාවට ලොකු සේවාවක් ඉෂ්ට කරනවා. අද දවස ගැන මොනවද හිතෙන්නේ? ඇත්තටම අපිට මෙම අවස්ථාව අපිට මෙසියත TV වලින් මම හිතන්නේ අපිට මේ ප්‍රථම අවස්ථාව මේ ලැබුණේ. ඉතින් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම මේ අපිට බිහිරි ප්‍රජාවට ඒ වගේම අපේ රටේ ඉන්න අනිකුත් පුරවැසියන්ට මේක හොඳ අවස්ථාවක් වේවි බිහිරි අය පිළිබඳව අද අපි කතා කළා. ඉතින් එතකොට ඒ ඉන්න දෙමව්පියන්ට මේ මගින් හොඳ පණිවිඩයක් ලැබෙන්නට ඇති කියලා හිතනවා මේ සියත TV වලින්. ඉතින් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිට මෙම අවස්ථාව ලැබීම ගැන. ඒ වගේම අපි හරිම සතුටුයි මේ අවස්ථාව ලැබීම ගැන. විශේෂයෙන් මතක් කරන්න ඕනේ බර්ඩින් මහත්මිය පිළිබඳව කතා කරනකොට ඊයේ දවසේදී මෙතුමියත් කතා බහ කරනකොට මම ඇහුවා ඔබතුමියට කොහොමද මේ භාෂාව පුළුවන්කමක් තියෙන්නේ කියලා. ඒ තමයි අම්මටයි තාත්තටයි දෙදෙනාම ශ්‍රව්‍ය ආබාධිත නිසා මට ඒක උපන්දා සිටම පුරුදු වුණ පුහුණු වෙච්ච දෙයක් කියලා කිව්වා. එතුමියටත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ විදිහට කරන වැඩ කටයුතු වෙනුවෙන්. මොකද මේ හැම කෙනාම කියන දේවල් බොහොම පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එතුමියගේ ලද අත්දැකීම් එතුමියගේ ජීවිතයේ ලද සියලු දේම අපිට එකතු කරලා දෙනවාට නැවත වතාවක් බර්නඩින් මහත්මියටත් අපි ස්තුතිවන්ත වෙන්න අමතක කරන්නේ නැහැ. ඔව් එතුරු ස්තුතිවන්ත වෙනවා වගේම බිහිරි කාන්තා සංවිධානයේ සභාපතිනිය වන ආර්.එම්. නන්දා කුමාරි මහත්මියටත් අපි ස්තුතිවන්ත වෙනවා දවසේදී මේ පණිවිඩ සමාජගත කරන්නට ඔවුන්ගේ කාර්යභාරයන් පිළිබඳව සමාජයට යමක් ප්‍රකාශ කරන්නට මෙවැනි තත්ත්වයකට පත්වෙච්ච දරුවෙක් හෝ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ සංවිධානයත් එක්ක එකතු වීමේ වටිනාකම එතුමිය පැහැදිලි කරලා දුන්නා. එමුනම් අපි දෙන්නාටම ස්තුතිවන්ත වෙනවා. අපි ආයි දවසක මුණ ගැහෙමු. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.